පැහැදිලිද මම කියන්නේ? ඊගාවට කියනවා ක්‍රියාසිත. මේක හොඳට තේරුම් ගන්න. ක්‍රියාසිත කියන්නේ ඒ ක්‍රියාසිත වල තියෙනවා ඒ කියන චේතනාව. එහෙනම් ඒවට කියනවා මොනවද කියලාද? ක්‍රියා චේතනා කියලා. ඒක කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. පැහැදිලිද මම කියන්නේ? එහෙනම් ඒක කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. එතකොට මේ කුසලුත් නොවන අකුසලුත් නොවන නිසා තමයි වල කියේ මොනවද කියලාද? අව්‍යාකෘත කියලා. පැහැදිලි? ඊගාවට කියනවා කාමාවචර කුසල කියලා. ඒ කුසල දෙකක් තියෙනවා මොනවද? චේතනා. ඒ චේතනාව එතකොට අපි කියනවා කුසල චේතනා කියලා. ඊගාවට කියනවා කාමාවචර විපාක කියලා. ඒ විපාක දෙකක් තියෙනවා චේතනාව. නේද? චේතනාව කියන්නේ කායික තියෙනවා. එහෙනම් ඒකත් විපාක චේතනාව කුසලොත් නෙමෙයි අකුසලොත් නෙමෙයි විපාක. මේක මම පැහැදිලි කරලා දෙනවා තව දුරටත් හොඳට අහගන්න. ඊගාවට තියෙනවා කාමාවචර ක්‍රියාසිත. මේ රහතන් වහන්සේලාට කරන ක්‍රියාසිත. එතකොට ඒ ක්‍රියාසිත වල තියෙනවා මොකක්ද? චේතනාව. ඒ ක්‍රියාසිත වල තියෙන චේතනාවට කියනවා මොකක්ද? අව්‍යාකෘත චේතනා, ක්‍රියා චේතනා. එහෙනම් ඒකත් කුසලොත් නෙමෙයි අකුසලොත් නෙමෙයි. ඊගාව තියෙනවා රූපාවචර කුසල සිත්. රූපාවචර කුසල සිත් පහෙත් තියෙන මොනවද? චේතනාව. ඒ චේතනාවට කියනවා රූපාවචර කුසල චේතනා. පැහැදිලිද? ඊගාවට ඒ කුසල චේතනා කුසල්නේ අකුසල් නෙමෙයි කුසල. නේද? එතකොට කාමාවචර කුසල පිටකට කියන්නේ මොනවද? කුසල. කුසල චේතනා. දැන් මේ වර්තමානයේ කියන දේවල් නිකන් පුස් දේවල් වගේ අතහැරලා දාන්න පුළුවන් හොඳ කරුණු ටිකක් අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. නිකන් හිස් දේවල් කියන්නේ. පැහැදිලිද? ඊගාවට කියනවා රූපාවචර විපාක සිත පහ. ඒකට කියනවා විපාක චේතනා කියලා. ඒවත් ආවිය අසලටයි. පැහැදිලි? ඊගාවට කියනවා ওই විදිහට ගත්තාම දැන් රූපාවචරයෙන් එක කියන්න ඕනේ නැහැ. අරූපාවචර චේතනා තියෙනවා. ඊගාවට ලෝකෝත්තර මාර්ග සිත හතරකුත් තියෙනවා. ඵල සිත හතරකුත් තියෙනවා. සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි ආදිහත් කියලා මාර්ග සිත හතරක් තියෙනවා. ඵල සිත හතරක් තියෙනවා. ඔය සිත් අකේ තියෙන මොනවද? චේතනාව. මාර්ග සිත් හතරේ තියෙන චේතනාවට කුසල චේතනා කියනවා. ඵල සිත් හතරේ තියෙන චේතනාවට විපාක චේතනා කියනවා. පැහැදිලිද? ඔන්න දැන් චේතනාව ගැන ටිකක් මම කියනවා. එන් ඊගාවට බලන්න මේ කර්මය සත්‍යයට විපාක දෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද මේ අවස්ථා දෙක? ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසංවේදී විපාක. මොකක්ද මේ ප්‍රවෘත්ති විපාකේ කියන්නේ? වර්තමානයේ විපාක දෙනවා. ප්‍රවෘත්ති විපාකේ කියන්නේ වර්තමාන විපාක. ඒ වර්තමාන ප්‍රවෘත්ති කියන්නේ දැන්. නේද? දැන් විපාක දෙන්නේ. ප්‍රතිසංවේදී විපාක කියන්නේ මොකක්ද? ප්‍රතිසංවේදී කියන්නේ සත්‍යයේ උපත. උපතට බලපාන විදිහට කියන්නේ. පැහැදිලි? එතකොට සත්වයේ උපතට බලපාන්නේ
සත්‍යයේ ඉපදීම සඳහා ඉදිරිපත් වෙන්නේ විපාකකේ. පැහැදිලිද? සත්‍යයේ උපතට බලපාන මොනකින්ද? විපාකකේ. නේ? එතකොට දැන් බලන්න මේකේ කුසල සිතක්වත් අකුසල සිතක්වත් උපතට ඉදිරිපත් වෙන්නේ නැහැ. උපතට ඉදිරිපත් වෙන්නේ මොනවද? විපාක. මොන වගේ විපාකද? කුසලයාගේ විපාක හා අකුසලයාගේ විපාක. පැහැදිලිද? කුසල ධර්මයේ විපාක හා අකුසල ධර්මයේ විපාක. දැන් අපි බලමු මුලින්ම අකුසලයාගේ විපාක. නේ? අකුසල ධර්මයේ විපාක සියල්ලම සත්වයාගේ උපතට බලපානවා. දැන් අකුසල සිත් 12ක් තියෙනවානේ. අකුසල සිත් 12ට ලැබෙන විපාක සිත් 7ක් තියෙනවා. නේද? විපාක 7ක් තියෙනවා. ඔය විපාක 7 තමයි ප්‍රතිසන්දේහා ප්‍රවෘත්ති වශයෙන් විපාක දෙන්නේ. ඔතන මෙහා එකක් නේ. පැහැදිලිද මම කියන්නේ? එහෙනම් ප්‍රවෘත්ති විපාක දෙන්න ඕනේ ඔය සිත් 7යි. ප්‍රතිසන්දේ විපාක දෙන්න ඕනේ ඔය සිත් 7යි. පැහැදිලි? එතකොට ඔය සිත් 7ෙන් දැන් සිත් මොනවද කියලා මට කියන්න වේද දන්නේ. ඒක මතකයිද? ඈ? මතක නම් තමයි හොඳ. මතක නැත්තම් ඉතින් ඒව මතක් කරගෙන ඉන්න එක කර්මීකරණයට කියන්න වෙන්නේ නැහැ. දැන් එතකොට ඔය කියන විපාක සිත් 7 අපි කෙටියෙන් හඳුන්වමුකෝ. අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත චක්ඛ විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ධාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, දුක්ඛ සහගත කාය විඤ්ඤාණ, නේ? උපේක්ඛා සහගත සංපටිච්ඡන, ඒකා සහගත සම්පීඩන මොන විපාක සිත් 7ක්. ඔයිට වඩා දෙයක් තියනවද දැන්? අකුසලයේ විපාක කොහෙවත් තියෙනවද? මොනම තැනකවත් නැහැ. ආයි ඔච්චරයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔය කියන විපාක සිත් 7 ප්‍රතිසන්දියට ඉදිරිපත් වෙන ඔය 7න් කොච්චරක් තියෙනවද? ප්‍රවෘත්තියට ඉදිරිපත් වෙන ඔය 7න් කොච්චරක් තියෙනවද? ප්‍රතිසන්දියට ඉදිරිපත් වෙන එකයි තියෙන්නේ. මොකද උපේක්ඛා සහගත සම්පීර්ණ සිත විතරයි. පැහැදිලි? ප්‍රවෘත්තියට ඉදිරිපත් වෙනවා ඔය 7ම. නේද? දැන් තේරෙන්නේ නැද්ද? ගැඹුරුයිද? එහෙම නැත්නම් තේරෙන්නේ අමාරුද? කියන්න මට ඕනේ. දැන් ඔන්න ඔය සිතයෙන් ප්‍රතිසන්දියට ආවේ මොකක්ද? එකක්. ඒ මොකක්ද? ඒකා සහගත සංකේරණ සිත කියන සිත තමයි සත්‍යයේ උපතට බලපෑවේ. ඉපදුනාට පස්සේ ඔය සිත 7ම ප්‍රවෘත්තියේ උපදිනවා. දැන් කොහොමද ඔය සිත 7 උපදින්නේ? චක්ඛ විඤ්ඤාණය උපදින්නේ රූපයක් දකිනකොට. සෝත විඤ්ඤාණය උපදින්නේ ශබ්දයක් අහනකොට. මේ ගාහන විඤ්ඤාණය උපදින්නේ ගඳ සුවඳක් ආග්‍රහණය කරනකොට. ජීවහා විඤ්ඤාණය උපදින්නේ රසයක් දැනෙනකොට. කාය විඤ්ඤාණය උපදින්නේ යම් කිසි ස්පර්ශයක් කැටි වෙනකොට නැත්නම් යමක් ඇඟේ යවනකොට. නේ? සම්පදිච්ඡන සිත උපදින්නේ ඔය ඇහෙන් කනින් නහයෙන් දිවෙන් කයෙන් ගත්ත අරමුණ හිතට ගන්නකොට. තේරෙනවද? සම්පීඩන සිත උපදින්නේ හිතට ගත්ත අරමුණ තීරණය කරනවා. දැන් ඔය සිත 7ම ඉපදුනේ
වර්තමානයේ අලුතෙන් කර්මයක් හදමින්ද කලින් හදාගත්ත කර්මයක් විපාක දෙමින්ද කලින් හදාගත්ත කර්මයක් විපාක දෙමින් තමයි දැන් මේ සිත් ඉපදුනේ. එහෙම නේද? ඔව්. එහෙනම් මේ ඇහින් දකින මොහොතක් පාසා විපාක දෙන්නේ නම පෙර කර්මය. දැන් හිතනවා මේ කර්මයක් වල දෙනවා කියලා. මතක විතරයි. අපේ හිතනවා මේ කර්මයක් පරිසම් දෙනවා කියලා. ඉතින් මම මොකද කර්මය කියලා කිව්වේ නැහැ මම කියන්නේ කර්මයක්. නේ? දැන් නම් මේ කර්මයක් විපාක දෙනවා. ඊගාවට දැන් මේ විපාක දෙන කර්මය විපාක නැවත නැවත දෙනවා කියන්නේ මොකද ඒ කර්මයට වෙන්නේ? මොකද ඒ කර්මයට වෙන්නේ? කර්මය ඉවර වෙනවා. ඉවර වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා දැන් කඩේ පිළි ගිහිල්ලා බඩු දෙන්නන්ට තැන් වල අඩුත් කරලා තියෙනවා නේද? කාල් වෙනම, සීනි වෙනම, තුන පහ වෙනම, තේ කුඩු වෙනම. අයින් දැන් ඔයගෙන් දිනපතා මොකද කරන්නේ? ගානකොට අරක ඉවර වෙනවා. ඉවර වෙනවානේ. දැන් ඔන්න එක පැත්තකින් ඉවර වෙන්නේ යනවා. ඊගාවට ඔය අරමුණු අරගෙන හැම වෙලේම මොකද වෙන්නේ? වීති සිත්තම ජවන් සිත්පාද. ඉවර වෙගෙන යනකොට ආයේ මොකද කරන්නේ? ආයේ කුරුගෙන. වෙන්නේ නැද්ද? මෙහෙම ඉවර කරගෙන යනවා අර පැත්තේ අන්තිමට කුරුගෙන. ආයෙත් තියෙන තැනට තියෙන දානවා. ඉතින් ආයෙත් තියෙන තැනට ආයෙ කඩේ යනවානේ. සත්‍යයක් ඒක. දැන් මේ විදිහට මොකද කරන්නේ? ආයෙත් කර්මයෙන් සකස් වෙනවා. එනිසා දැන් මේක මේ විදිහට කියොත් තුනේ අර මූලිකව තව කතා කරේ කාරණා ටිකක් අපේ මගේ හැරෙනවා. ඒ නිසා දැන් ආයෙ වම මුලට අදහස් දැන් මේ කියන යන පිළිවෙල වෙනස් කරොත් එහෙම දැන් කර්මය කියන එක දැන් ඔය හැම සිතකම චේතනාව කියන එක ඔය හැම සිතකම තිබුණා. නේද? දැන් කතා කරපු හැම සිතකම තිබුණා මොකද්ද? චේතනාව. දැන් මේ චේතනාව හැම සිතකම තිබුණා. ඒ සිත් වලින් වර්තමානයේ කර්මයක් සකස් වෙන්නේ මොන සිත් වලින්ද? අතීත කර්ම වර්තමානයේ විපාක දෙන මොන සිත් වලින්ද කියලා දැන් අපි බලමු. නැත්තම් මේ කර්මය ගැන කතා කරලා බෑ. පැහැදිලිද මම කියන්නේ? දැන් කාමාවචර කුසල සිත් අට කියන්නේ වර්තමානයේ පහළ වෙන සිත්. නේද? ඊගාවට අකුසල සිත් 12 කියලා කියන්නේ වර්තමානයේ පහළ වෙන සිත් 12. දැන් මේ කාම ලෝකයේ ගත්තාම රූපාවචර කුසල කියන්නේ වර්තමානයේ පහළ වෙන. අරූපාවචර කුසල කියන්නේ වර්තමානයේ පහළ වෙන. ලෝකෝත්තර මාර්ගඵල කියලා කියන්නේ වර්තමානයේ පහළ වෙන. පැහැදිලිද? තේරෙනවද මම කියන්නේ? දැන් ඒ කියන ඒ සිත්වල වර්තමානයේ පහළ වෙලා වර්තමානයේ පහළ වෙනකොට ඒ සිත්වල තියෙනවා චේතනාව. ඒ චේතනාවට තමයි දැන් වර්තමාන කර්මය කියලා කියන්නේ. නේද? වර්තමාන කර්මය කියලා කියන්නේ. එතකොට ඒ වර්තමාන කර්මය දැන් වර්තමානයේ පහළ වෙන අර අකුසල සිත් කාමාවචර කුසල සිත් වර්තමාන කර්මය වෙනවා. එතකොට ඒ වර්තමාන කර්මය විපාක දෙන්නේ කොහොමද?
දැන් වර්තමානයේ ඔබට කාමාවචර කුසල ටිකක් පහළ වෙනවා. අකුසලයේ පැත්තකින් කියන්නේ දැන් මොන ඔයගොල්ලෝ බණ අහනවා. මම මොකද කරන්නේ? බණ කියනවා. දැන් මේ බණ අහනකොට බණ කියනකොට දැන් මේ මෙතන මේ කියන කුසල සිත් වලින් උපදින ඒ කර්මය විපාක දෙන්නේ කොහොමද? විපාක දෙන්නේ මොන විදිහටද? මොන විදිහට? දැන් විපාක දෙන්න පිළිවෙලක් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියනවා. කොහොමද විපාක දෙන්නේ? දිට්ඨ ධම්ම වේදනීය විපාක තියෙනවා. නේ? ඊගාවට මොනවද තියෙන්නේ? උපපච්ච වේදනීය විපාක තියෙනවා. දැන් මේකත් මොනවද කියලා බලමු. ඊගාවට තියෙනවා මොනවද? අපරාපරිය වේදනීය විපාක තියෙනවා. ඊගාවට මොනවද තියෙන්නේ? දැන් කොහොමද කියන්නේ? අහෝසේලා යන ටිකක් තියෙනවා. නේ? සංග පහින් එහෙම වෙන්නේ නැහැ. අන්තිමේට කෙනෙකු ටිකක් කල් යනවා. ඒක නිසා වැඩි හරියක් මොකද දැන් ඉස්සෙල්ලාම කියනවා මොනවද? දිට්ඨ ධම්ම වේදනීය. දිට්ඨ ධම්ම කියන්නේ දිට්ඨ ධම්ම කියන්නේ දිට්ඨ ධම්ම නිබ්බාන කියනවා. දිට්ඨ ධම්ම සුඛ විහරණය කියනවා. දිට්ඨ ධම්ම කියන්නේ මේ ජීවිතේ මොකද කියන්නේ ආනන්තරිය පාප කර්ම එහෙම කරොත් එහෙම දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. නේ? එතකොට දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ මේ ජීවිතේම විපාක දෙනවා. මේ ජීවිතේම විපාක දෙනවා. මේ කුසල මේ කාමාවචර කුසල මොකද කරන්නේ? මේ ජීවිතේ පව දෙනවා. මේ එතකොට මේ කාමාවචර කුසලකේ උපපච්ච වේදනීය වශයෙන් විපාක දෙනවා. උපපච්ච වේදනීය කියන්නේ ඊගාවදී. නේ? අපරාපරිය වේදනීය කියන්නේ මේ ජීවිතයේ නෙමෙයි. ඊගාව ජීවිතයේ නෙමෙයි. එතනින් එහාට නිවන් දක්නකම්. ඒක නෝද මම කියන්නේ. නිවන් දැකලා පරිණෝම පාන විපාක. අභෝධ කර්ම කියලා කියන්නේ කර්මයක් විපාක දෙන්නේ නැතුව විපාක දීගන්න බැරි වෙන අවස්ථාවක්. එතකොට දැන් මේ කියන කාමාවචර කුසල සිත්වල උපදින්නේ කොයි වෙලාවෙද කියලා අපි බලන්න ඕනේ. කාමාවචර කුසල සිත් උපදින්නේ කොයි වෙලාවෙද? කාමාවචර කුසල සිතක් උපදින්නේ ජවන් වශයෙන් පංචද්වාරික මනෝද්වාරික වේ ජීවිතිත්ව ජවන් වශයෙන් මේක උපදින්නේ. දැන් ජවන් කියන එක මම පැත්තකින් කියන්නේ. දැන් මේ ජවන් සිත් නම් හතක් තියෙනවා. මේ මනෝද්වාරික වේවා පංචද්වාරික වේවා ජවන් සිත් කීයක් තියෙනවද? හතක් තියෙනවා. දැන් මේ ජවන් සිත් හත බුදුරජාණන් වහන්සේ විපාක දෙන විදිය පෙන්වලා තියෙනවා. කොහොමද විපාක දෙන්නේ ජවන් සිත්? දැන් මේ බණ අහන තාක්කල් අපිට පහළ වෙනවා කාමාවචර කුසල සිත්. ජවන් වශයෙන් පහළ වෙනවා. ඒක නෙමෙයි හොඳ සාධනේ. ඒකනේ මම මේ දේශනා කරන්නේ. එතකොට ඔය කුසල සිත් වල තියෙන ජවන් වශයෙන් උපදින ඔය කුසල සිත් වල දිට්ඨ ධම්ම වේදනීය විපාකේ, උපපච්ච වේදනීය විපාකේ, අපරාපරිය වේදනීය විපාකේ තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය විපාක දෙනවා ඔය ජවන් සිත් හතෙන් එක ජවන් සිතක තියෙන කර්ම. පැහැදිලිද? අපරාපරිය උපපච්ච වේදනීය විපාක දෙනවා. අපරාපරිය නෙවෙයි උපපච්ච වේදනීය විපාක දෙනවා ඔය ජවන් සිත් හතෙන් එක සිතක තියෙන කර්මය. පැහැදිලිද? ඊගාවට ඉතුරු වෙනවා ජවන් සිත් දැන් එකක ඒවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දුන්නා. එකක ඒවා උපපච්ච වේදනීය වශයෙන් විපාක දුන්නා. ඉතුරු වෙනවා තව කොච්චරද? පහක් තියෙනවා.
ඒ පහම අපරාපරිය වේදනීය වශයෙන් විපාක වෙනවා. ඒකට අපරාපරිය කියන්නේ කොයිසාද? මේ ජීවිතයේ නෙමෙයි ඊගාව ජීවිතයේ නෙමෙයි දිගටම සසරේ විපාක දෙන්නේ. නේද? අන්නේ දීර්ඝ සංසාරේ විපාක දී ගන්න බැරුව යන්නේවල තමයි අහෝසි කියලා කියන්නේ. අහෝසි තමයි. එන්න දීර්ඝ සංසාරේ විපාක දී ගන්න බැරුව කියොත් තමයි අහෝසි වෙන්නේ. බැරි වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. පැහැදිලි? තේරෙනවා? ඒක මොනවද කියලා අපි පස්සේ බලමු. දැන් ඊගාවට දැන් වල දිත්ත ධම්ම වේදනීය වශයෙන් එහෙම නැත්නම් මේ ජීවිතයේ නොය කාමාවචර කුසල චිත්තයගේ එහෙම නැත්නම් ජවන් චිත්තයන්ගේ එක චිත්තයක් විපාක වෙන එක සිතක් විපාක. ඒ කොයි කුසලද? ඔය ජවන් චිත්ත හතේ තියෙන මුල්ම ජවන් චිත්ත මේ ජීවිතේ විපාක වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ ප්‍රයත් බානහනකොට කාමාවචර කුසල සිත් කොච්චරක් ඉපදිලා ඇද්ද? කෝටි ප්‍රකෝටි ගානක් ඉපදිලා තියෙනවා. නේද? ජවන් සිත් කෝටි ප්‍රකෝටි ගානක් ඉපදිලා තියෙනවා. එතකොට කෝටි ප්‍රකෝටි ගානක් සිත් ඉපදිලා නම් දික්ත ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන ඒ සිත් තියෙනවා ඒ තරමටම. නේද? තියෙනවා. එහෙනම් දැන් මේ දික්ක ධම්ම වේදනීය විපාක වශයෙන් දැන් මේක ටිකක් අමාරු තත්ත්වයකට තමයි එන්නේ. තේරෙන්නේ නැත්නම් මම කියන්නේ. දික්ක ධම්ම වේදනීය වශයෙන් විපාකය දෙනකොට මේ ගවන් සිටෙන් කොහොමද දික්ක ධම්ම වේදනීය විපාක දෙන්නේ? දික්ක ධම්ම වේදනීය වශයෙන් මේ වෙලාවෙම විපාක දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද මේ සිත උපදිනකොට එක්කෝ රූප උපද්දවන්න ඕනේ. තේරෙනවද? මේ සිත උපදිනකොට මොනවද කරන්න ඕනේ? රූප උපද්දවන්න ඕනේ. එක්කෝ නාම ධර්ම උපද්දවන්න ඕනේ. නාම රූප උපද්දවන්න නැතුව විපාක දෙන්න විදිහක් තියෙනවා. කියන්න බලන්න. නාම රූප උපද්දවන්න නැතුව විපාක දෙන්න විදිහක් තියෙනවද? නැහැ. ඇයි මේ අපිටනේ අපි බලන්නේ නේද? එක්ක සිත් උපදින්න උදව් කරන්න ඕනේ එහෙම නැත්නම් රූප උපදින්න උදව් කරන්න ඕනේ. පැහැදිලි? දැන් අපි බලමු දිත්තදා ඒකනේ දැන්නේ මේ වෙලාවෙම අයි පහු වෙලා නෙමෙයි. දැන් මේ විදිහෙම කියනවා. දැන් මේ වෙලේම විපාක දෙන්න ඕන දැන් විපාක මේ සිත පහළ වුණා. මේ සිත පහළ වෙනකොටම මේ සිතෙන් මොකද කරන්නේ? මේ සිතෙන් උපදවනවා ඒකාක්ෂණිකව පෙරපහුණුවේ මොනවද? රූප. මොන රූපද උපදවන්නේ? චිත්තජ රූප උපදවනවා. චිත්තජ රූප උපදවන්නේ නැද්ද? මේ නිදාගන්න එපා. නිදාගන්න කතිය කතා කරා. නිදාගන්න නෙමෙයි ආව. මොනවද උපද්දවනවා කියලා චිත්තජ රූප උපද්දවනවා. දැන් මේ උපද්දවන චිත්තජ රූප මොනවාද? දැන් චිත්තජ රූප උපද්දවන්න පුළුවන් මේ කියන පළවෙනි ජවන් සිතට මේ කර්මයෙන් කතා කරන්නේ. තේරෙනවද? මේ කියන්නේ මොකක්ද කියනද මේ ඕගොල්ලෝ දැන් වර්තමානයේ කරන කුසල කර්මයන්ගේ කියන මේ ජීවිතේට කරන බලපෑම් ගැන මේ කතා කරනවා. තේරුණාද කියන්නේ? දැන් ඕගොල්ලෝ බණ අහනවා මම බණ කියනවා. මේ බණ කියන අපි දෙකොටම වහල වෙනවා මොකද? කාමාවචර කුසල. නේ? දැන් ඕගොල්ලෝ දානයක් දෙනවා කියලා කියන්නේ මොකක්ද කාමික දානයක් එහෙම නැත්නම් ඔය කියන්නේ දැන් මේ ඔය මේ දම් දෙලි ඉඳලා වැඩක් නැහැ කිම්කම් කර ඉඳලා වැඩක් නැහැ කියනවා නේ කියන්නේ නැද්ද ගොඩක් ඔය වැඩි අනාගෙන ඉන්නේ ඒක ගැන කතා කරන්න කියොත් වෙන පැත්තකට යන්න වෙනවා කියන්නේ දැන් මේ නවත්තලා මේ ගැන කතා කරමු දැන්
මේ දිස්ස ධම්ම දැන් මේ කියන කාමාවචර කුසල සිත පහළ වෙනවා. කුසල සිත පහළ වෙනකොට උපදිනවා මොනවද? චිත්තද නේ? එතකොට මේ චිත්තජ රූප වශයෙන් රූප වශයෙන් උපදින රූප මොනවද? එහෙනම් ඒක ගැන බලන්න අපිට අර ජීවිත දේවර්ගය ගැන බලන්න වෙනවා. එහෙනම් මේක හාරගෙන හොයාගෙන ගියත් එහෙමද ඔය ඕන දෙයක් හොයාගන්න පුළුවන්. තේරෙනවද? හැබැයි අභිධර්මයේ නැතුව ඒක කරන්න බැහැ. අභිධර්මයේ නැතුව ඔය මේක හොයන්න බැහැ කවදාවත්. පැහැදිලිද මම කියන්නේ? ඒ කියන්නේ මේක උස්සලා කියන්න කියන කතාවක් නෙවෙයි මම කියන්නේ. මේක ඇත්ත. පැහැදිලි? දැන් බලන්න මෙහෙම. දැන් ඔන්න මේ පහළ වෙන වීති සිත් වර්ග දෙකක්. මොනවද? පංචද්වාරික වීති, මනෝද්වාරික වීති. නේද? දැන් පංචද්වාරික වීති සිත් වලින් උපද්දවන්නේ පංචද්වාරික වීති සිත් වලින් උපද්දවන්නේ මොනවද? ආවේනික රූප මොන රූපද? අවිනිභෝග රූප අට. අවිනිභෝග රූප කියන්නේ මේ කරන්නේ ඒ රූප අටක් මොනවද? පාඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා නේ? එහෙනම් දැන් මෙතන මේ උපදිනවා නම් මේ උපදින්නේ මොකක්ද? රූප කලාපයක් උපදිනවා. කලාපගත වෙන්නේ මේ රූප උපදිනවා. එහෙනම් රූප මේ රූප උපදිනවා. මේ මොනවා නිසා උපදිච්ච රූපද? කුසලයෙන් නිසා උපදිච්ච රූප. මේ වර්තමාන කුසලයෙන් නිසා උපදිච්ච රූප. හැබැයි මේ පංචද්වාරික කුසල සිත්වල පංචද්වාරික කුසල චේතනාවල විඤ්ඤාති රූප ඉපදෙන්නේ ශක්තිය නැහැ. තේරෙනවද? විඤ්ඤාති රූප උපදවන්නේ මනෝද්වාරික කුසල චිත්තයි නේද? එහෙනම් දැන් ඕගොල්ලෝ දැන් ඉන්නවා නිදාගත්තලා කියන හරියට මෙහෙ කැලවිලා ඉන්නවා. නිින්දගේ කට්ටිය නැති කට්ටිය මේක අහන් ඉන්න කට්ටිය මේ වගේම තමයි අකුසලයක්. දැන් මේක අහන් ඉන්න කට්ටිය මොකද කරන්නේ? ඇස් දෙක අරගෙන මේ දිහා බලාගෙන මා දිහා බලාගෙන පොන්ද ශරීරයේ කෙලින් හරි ඇදෙන්න හරි කෙලින් තියාගෙන වැටෙන්නේ නැති වෙන්න දෙන්නේ. අද වැටෙන්නේ නැති වෙන එක්තරා විදිහකට වාඩි වෙලා ඉන්නවා නේද? ඉන්නවනේ. දැන් ඔය භවංග චිත්ත විපාක චිත්ත පහළ වෙන්න ගත්තාම මොකද වෙන්නේ? ඇදම වැටෙනවා. තේරෙනවද? ඇදගෙන වැටෙනවා. දැන් ඉතින් අර මේ තේරුම් දැන් ඉන්දියානු හේතු වෙනවා පුදුමයන්ට හේතු වෙනවා නම් තියෙන තාක්ෂික කම්මිට හේතු වෙනවා මොකක්වත් නැත්තම් අර එක්ක මේ කර පොල්ගස්ස කියලා වෙනවා ඒක මොකද මේ කියන්නේ මේ ශරීරයේ දෙනින් තියාගෙන ඉන්න බැරි කතියක් තියෙනවා ශරීරයේ දෙනින් තියාගෙන ඉන්න බැරි අර කියන චිත්තජ රූපයෝ විඤ්ඤාති රූපයෝ උපදින්නේ නැති නිසා එනවා. එතකොට මේ විඤ්ඤාති රූප උපද්දවන්නේ මොන සිත් වලින්ද? මනෝද්වාරික සිත් වලින්. මනෝද්වාරික කුසල සිත් වලින් තමයි දැන් මේ විඤ්ඤාති රූප. දැන් උපද්දවන විඤ්ඤාති රූපේ මොකක්ද? ඕගොල්ලන්ට වැඩි වෙන ගණන් නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ මොකක්ද? වාඩි වෙලා ඉන්න. අන්නේ ශරීරයේ කෙලින් තියාගෙන ඉන්න සුදුසු සියලුම විඤ්ඤාති රූප, කාය විඤ්ඤාති උපද්දවන්නේ අන්නර මනෝද්වාරික කුසල චිත්තවල දිට්ඨ ධම්ම වේදෙනී විපාකයක් වයි. තේරුණා? දැන් මට උපදිනවා මම මේක හංගවන්නේ මම කතා කරනවා. ඒක මගේ දිට්ඨ ධම්ම වේදෙනී එක්ස්පෙක්ටකින් ගත්තාම දැන් මේ ක්‍රියාවකින් මේවා එක්ස්පෙක්ටකින් ගත්තාම මොකක්ද දිට්ඨ ධම්ම වේදෙනී